ආදරණීය දරුවනි අපි දැන් පහුගිය වීඩියෝ කිහිපය තුළ සාකච්ඡා කරා ප්‍රත්‍යස්ථාවේ මූලික සිද්ධාන්ත හා සම්බන්ධයෙන්. දැන් අපි බලමු මේ සිද්ධාන්තරික භාවිතා වෙන ගැටලු කිහිපයක් අපි කියන්නේ අතට මේ සිද්ධාන්තරික ඔක්කොම එකට මිශ්‍ර වෙන ආකාරයේ ගැටලු කිහිපයක් බලමු විශේෂයෙන්ම රූප සටහන් දීපු නැති වෙලාවක අපි මේ රූප සටහන් ටික කොහොමද ඇඳගන්නේ ඊට පස්සේ අපි මේ ගැටලුව කොහොමද විසඳන්නේ කියලා. හරි බලන්නකෝ. දැන් මෙතන තියෙනවා විස්කම්භය 0.64 මිලිමීටරද බලන්න විස්කම්භය සමානයි 0.64 මිලිමීටර. right දැන් මම දන්නවා අනිවාර්යයෙන්ම විස්කම්භය හරි අරය හරි වර්ගඵලය හරි දුන්නොත් මට අන්තිමට අවශ්‍ය වෙන්නේ කවුද පුතේ? වර්ගඵලය. එහෙමනම් මෙන්න මේ විස්කම්භය මම වර්ගඵලයක් බවට හරගා ගන්නවා. මේ විස්කම්භය මම කවුරු බවටද පත් කරගන්නේ? මෙන්න මේ විස්කම්භය මම වර්ගඵලයක් බවට පත් කරනවා. විස්කම්භය ගත්තොත් 0.64 බෙදනවා මම දෙකින් මට එනවා 0.32 මිලිමීටර. එතකොට මට අරය ලැබෙනවා. ඒත් වර්ගඵලය නෙමෙයි මෙතන ලැබෙන අරය. මම අරය හොයලා ඊට පස්සේ වර්ගඵලයට යන්නම්. අරය. එතකොට මට වර්ගඵලය සමානයි 5r වර්ග. right 5r කියලා කියන්නේ 0.32 වැඩි කිරීම 0.32 මේක මිලිමීටර මේක මිලිමීටර මේකත් මිලිමීටර දරුවනේ. මෙන්න මේ මිලිමීටර මීටර කරන්න අපි 1000න් බෙදනවා. මෙන්න මේ මිලිමීටර මීටර කරන්න මම 1000න් බෙදනවා. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මේ 0.32 7 ගුණාකාරයක්ද නැද්ද පුතේ? නෑනේ. 0.32 කියන 7 ගුණාකාරයක් නෙවෙයි. එහෙනම් මම පෙර පාඩම් වල ඔබට කියලා දුන්නා ෆයිට ගත හැකි අගයන් දෙකක් තියෙනවා. මොනවද පුතේ ෆයිට ගන්න පුළුවන් අගයන් දෙක? එකක් තමයි 3.14 අනිත් එක 22 බෙදීම 7. පැහැදිලිද? 3.14 එහෙම නැත්නම් 22 බෙදීම 7 තමයි මට ෆයිට ගත හැකි අගයන් දෙක වෙන්නේ. එහෙනම් මම ගත්තොත් එහෙම ෆයි ගේ අගයන් ගත්තොත් එහෙම මම ගන්නවා 3.14 වැඩි කිරීම 0.32 වැඩි කිරීම 0.32 බෙදීම 10 1 2 3 4 5 6 10 6 වෙනි බලය උඩට ගියොත් මොකද වෙන්නේ? අපිට එනවා 3.14 වැඩි කිරීම 0.32 වැඩි කිරීම 0.32 වැඩි කිරීම 10 ඍණ 6 10 ඍණ 6 0.14 0.32 0.32 වැඩි කිරීම 10 ඍණ 6 වර්ග මීටර. ඒ සමානයි. හරි. ඒකගේ දශම මෙච්චරක් එනවා. වර්ග මීටර වර්ගඵලය. දැන් මට විස්කම්භය දුන්නේ මම විස්කම්භයෙන් අරය ගත්තා අරය අරගෙන වර්ගඵලය ගත්තා. විස්කම්භය තිබ්බා වර්ගඵලය ගත්තා. මෙන්න මේ වර්ගඵලයෙන් අපි අරය ගත්තා. sorry මේ මෙන්න මේ විස්කම්භය ගත්තා විස්කම්භයෙන්ම වර්ගඵලය හොයාගත්තා. අරය හොයාගන්න. විස්කම්භය දෙකට බෙදලා මම අරය ගත්තා. හරි. දිග right 2 මිලිමීටර මේක 2 මීටර වෙන්න ඕනේ නේද දාලා. චර කුඩා අගයක් වෙන්න බෑනේ නේ. දෙකයි අපි කියමු මීටර කියලා. right
ගොඩක් මේ ගණන් ගැටලු අපි විශේෂයෙන්ම ඔයාලගේ පෙළ පොත් සහ ඒ වගේම පහුගිය ප්‍රශ්න පත්‍ර ග්‍රන්ථවලින් අරගෙන තියෙන්නේ. රයිට්. මම එකයි ගොඩක් වෙලාවට මේ ගණන් එහෙම තියලා ඊට පස්සේ ඔයාලා ඉස්සලා මොඩිෆයි කරේ නැත්නම් ඔයාලා සමහරකට ගානක උත්තරය දැක්කොත් එහෙම සමහර ලාවට කලබල වෙන්න ඉඩ තියෙනවා. හරි? රයිට්. ඒක නිසා මම මෙහෙම තිබ්බේ. විශ්කම්බේ L දිග 2 මීටර්ද වන. L ගියගේ මං ගත්තා 2 මීටර්. L ගියගේ මීටර් කීයද පුතේ? මීටර් 2යි. නේ? රයිට්. A හෙව්වා L හෙව්වා. වන එක් කෙලවරක බාල්කයක් ගැට ගැසූ කම්බියක පහළ කෙරවලට කිලෝග්‍රෑම් 2ක් ඈඳා ඇත. පහළ කිලවරට කිලෝග්‍රෑම් 2ක් ඈඳා ඇත. දැන් මෙන්න මෙයා ඉන්නවා. මෙන්න මෙයාගේ පහළ කෙලවරට කිලෝග්‍රෑම් 2ක් ඈඳලා තියෙනවලු. මෙහෙම ඉන්නවා. මේ කම්බිය අපි වර්ගඵලය ගණනය කරා. අපි දන්නවා මේ කම්බිය වර්ගඵලය ගණනය කරා. මෙන්න මේකේ කෙලවරේ පල්ලෙහා එල්ලලා තියෙනවලු 2 කිලෝග්‍රෑම් භාරයක්. මෙන්න මේ වගේ භාරයක් ගමු. මෙතන එල්ලලා තියෙනවලු පුතේ කිලෝග්‍රෑම් 2ක්. දැන් කිලෝග්‍රෑම් 2ක් කියන්නේ කොච්චර බලයක්ද? අපි දන්නවා 2 කිලෝග්‍රෑම් කියන්නේ 20යි නිව්ටන් බලයක්. 2 කිලෝග්‍රෑම් කියලා කියන්නේ නිව්ටන් 20ක බලයක්. එමනම් මේක 2 කිලෝග්‍රෑම් මෙන්න මේ මත වැටෙනවා නිව්ටන් 20ක බලයක්. L සමානයි 2 මීටර්. එතකොට අපිට A සමානයි මම මෙන්න මේ අගය කොපි කරලා ගන්නම්. A ගේ අගය මෙහෙම තමයි තියෙන්නේ. A කියලා කියන පුතේ මේ මුළු සම්පූර්ණ සිලින්ඩර කොටසේ වර්ගඵලය නෙවෙයි. මම කිව්වා මේ A කියලා කියන්නේ පුතේ මම මේක මකන්නම්. A කියලා කියන්නේ මෙහෙම සිලින්ඩරයක් තියෙනවා. මෙන්න මේ සිලින්ඩරාකාර කොටස තිබ්බොත් මෙන්න මේ කොටසේ වර්ගඵලය. ඔන්න ඔය කොටසේ වර්ගඵලය. ඒ වගේම අපි ගත්තොත් එහෙම මෙන්න මේ වගේ කෙනෙක් දැන් මෙන්න මෙයාගේ හරස්කඩ වර්ගඵලය ගත්තොත් පුතා මේක තමයි ඒකාකාර හරස්කඩ වෙන්නේ. දැන් මේ වගේ කෑලි එක උඩ තියලා තමයි මෙන්න මේ වගේ ඝන වස්තුව හැදලා තියෙන්නේ. පැහැදිලිද? දැන් මේ වගේ ඒවා ගොඩක් තිබිලා තමයි මේ ඝන වස්තුව හැදෙන්නේ. මේ වගේ චූටි රවුන්ඩ් ගොඩක් තිබිලා තමයි මේක හැදලා තියෙන්නේ. එවනම් මම ගත්තොත් එහෙම රයිට් මෙච්චර තමයි තියෙන්නේ. බලමු ආයේ මොනවද දත්ත තියෙන්නේ කියලා. විතතිය 0.6 මිලිමීටර් වේ. විතතිය 0.6 මිලිමීටර් වේ. ඒ කියන්නේ
මෙන්න මේ බලය නිසා මෙන්න මේ කම්බියේ දිග මේ කම්බියේ දිග 0.6 මිලිමීටර වෙනවා. විතතිය කියලා කියනපොත දිගෙහි වැඩිවීම 0.6 මිලිමීටර. මෙන්න මේකට අපි E කියලා කියනවා. E විතතිය දිග වැඩි වුණොත් E කියනවා. මෙන්න මේ දිග වැඩි වෙච්ච ප්‍රමාණය 0.6 මිලිමීටර. ඒ කියන්නේ මේක මීටර කරන්න මම කීයෙන්ද බෙදන්න ඕනේ? 1000න් බෙදන්න ඕනේ. මෙන්න මේ E කියන කෙනා මීටර කරන්න මම කීයද බෙදන්න පුතේ? 1000න් බෙදන්න අවශ්‍ය වෙනවා. E ආතන්‍ය ප්‍රත්‍යාබලය ආතන්‍ය වික්‍රියාව සොයා මෙන්න වැඩක්. ජීගයාගේ පුතේ 9.8 ලෙස ගන්න. එහෙනම් මම මෙතන වැරද්දක් කරා. මොකද්ද කරේ? මේ ජීගයාගේ මට දීලා තියෙන අගය හොඳට බලන්න. ජීහි අගය 9.8 ms වෙන දෙක විතර ගන්න. මම මේක 10 ගත්තා නම් සම්පූර්ණ මොකදලා තියෙන්නේ? වැරදි. එහෙමනම් මොකද කරන්න ඕන පුතේ? දැන් මම මෙතන වැරද්දක් කරා. මොකද හරි වැරද්ද? මේ මගේ පුරුද්දට මෙන්න මේක 2 කිලෝග්‍රෑම් නිසා දරුවනේ බර 20 නිව්ටන් දැම්මා. එහෙමනම් මෙයාගේ ස්කන්ධය මෙන්න මේ වස්තුවේ ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි නම් රයිට් මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි නම් කිලෝග්‍රෑම් බර වෙන්නේ දෙක වතාවක් ගුරුත්වජ ත්වරණය දෙක වැඩි කරන්න ඕනේ 9.8. එහෙනම් පුතේ බලමු 2 9.8න් වැඩි කරලා. 19.6යි. හරි. එහෙනම් මගෙන් අහනවා ආතන්‍ය ප්‍රත්‍යාබලය සහ ආතන්‍ය ප්‍රත්‍යාබලය සහ ආතන්‍ය වික්‍රියාව සොයා යම් මාපාංකය සොයන්න. එහෙනම් මම හොදන්න යන්නේ ආතන්‍ය ප්‍රත්‍යාබලය. ආතන්‍යයි ඇදිලා තියෙන්නේ මේකනේ. ඕනේ දිග වැඩි වුණා. දිග වැඩි වෙද්දී තියෙන ප්‍රත්‍යාබලය මොකද පුතේ? ආතන්‍ය ප්‍රත්‍යාබලය. දිග වැඩිවීමකදී තියෙන ප්‍රත්‍යාබලය අපි කියනවා මොකක් කියලාද? ආතන්‍ය ප්‍රත්‍යාබලය. රයිට්. එහෙනම් දිග වැඩිවීමකදී තියෙන වික්‍රියාව ආතන්‍ය වික්‍රියාව. ආතන්‍ය කියන ඇදුනහම තියෙන ප්‍රත්‍යාබලය, ඇදුනහම තියෙන වික්‍රියාව. පැහැදිලි නේද? රයිට්. එහෙනම් අපි ලියනවා ආතන්‍ය ප්‍රත්‍යාබලය සමානයි F බෙදීමේ F කියගේ 19.6 නිව්ටන්. ඒ කියලා කියන්නේ මෙන්න මේක. 3.14 3.14 වැඩි කිරීම 0.32 වැඩි කිරීම 0.32 වැඩි කිරීම 10 ඍණ 6 19 right 6 බෙදීම 3.14 0.3 10 ඍණ 6 . 6 බෙදීම 3.14 0.3 10 ඍණ 6. 6 බෙදීම 3.14 0.3 10 ඍණ 6. 6 බෙදීම 3.14 0.3 10 ඍණ 6.
F බෙදීම A. දැන් මේක 20යි නිව්ටන් 19.6ක් වුණේ ඇයි පුතේ? G ගියාගේ මට දීලා තිබ්බා කීයයි කියලා ගන්න කියලාද? 9.8යි කියලා ගන්න කියලා. ඒක නිසා හොන්තට සැලකිලිමත් වෙන්න මේ වගේ දත්ත තිබ්බොත් පුතාලා ඒ අදාළ දත්තයත් එක්ක අපි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. හරි. එතන මෙන්න මේ 10 ඍණ 6 එකම පැත්තේ උඩට ගියොත් පුතේ. දැන් මේ 10 ඍණ 6 කියන එක උඩට ගියොත් එකම පැත්තේ මොකද වෙන්නේ? මේ එකම පැත්තේ උඩට ගියොත් මට එනවා 19.6 නිව්ටන් බෙදීම 3.14 වැඩි කිරීම 0.32 වැඩි කිරීම 0.32 වැඩි කිරීම 10 ඍණ 6ට ගියාම 10 ධන 6 වෙනවා. එහෙනම් මම ගත්තොත් මේක බලමු අපි 19.6 3.14 බෙදලා මෙන්න මේ 19.6 3.14 බෙදලා බලමු අපි 19.6 බෙදලා බලමු 3.14 නෑ කිසිම වෙනසක් නෑ ලස්සනට කැපෙන්නේ නෑ. එහෙනම් මේක වැඩි කරමු බලන්න. 3.14 වැඩි කරනවා 1.4 වැඩි කරනවා 0.32 දෙක වැඩි කිරීම 0.32 මට එනවා 0.32යි 1.5යි 3.6යි 32යි 15යි 36යි 32යි 15යි 36යි 0.32යි 1.5යි 3.6 උඩ ඉතුරුලා තියෙනවා 19.6 වැඩි කිරීම 10.6 වෙනි බලය උඩ ඉන්නේ නිව්ටන් යට වර්ග මීටර්. එහෙනම් මම මෙන්න මේ කෑල්ලෙන් බෙදනවා සමානයි 19.6 බෙදනවා 19.6 බෙදනවා 0.32යි 1.5යි 3.6 60.9යි 7 මට ලියන්න පුළුවන් මේක ලියන්න පුළුවන් පුතේ මේ දශම ස්ථානයේ මේ පැත්තට පැන්නුවොත් 6.10 මේ බිඳුව මේ පැත්තට ආවා කියන්නේ මේ 10 ධන එකක් එනවනේ 0.95යි 7 වැඩි කිරීම 10 පළවෙනි බලය වැඩි කිරීම 10.6 6.09.5 7 වැඩි කිරීම 6.1යි 10යි 7යි ඉන්නේ ඍණ 2 ප්‍රත්‍යා බලය පැහැදිලිද? මෙන්න මේකට අපි කියනවා ප්‍රත්‍යා බලය කියලා. රයිට්. එතකොට අපි ගත්තොත් එහෙම වික්‍රියාව සමානයි විතතිය. එහෙම නැත්නම් දිගෙහි වැඩිවීම බෙදීම මුල් දිග. බෙදීම මුල් දිග. මේකේ විතතිය අපිට දීලා තිබ්බා 0.6 මිලිමීටර මතක විදියට මට. විතතිය දීලා තිබ්බා 0.6 මිලිමීටර. එවනම් මම මේ 0.6 මිලිමීටර කියන එක මීටර කරන්න පුතේ 0.6 මිලිමීටර කියන එක මීටර කරන්න
මම මොකද කරන්නේ? 0.6 බෙදීම 10 3 වැඩි කිරීම 0.6 වැඩි කිරීම 10 ඍණ 3 right. දශම ස්ථානය මේ පැත්තට ගියොත් එකතු වෙන්නේ මොන බලයක්ද? 10 ධන බලයක්ද ඍණ බලයක්ද? පුතේ මේ හොඳට මතක තියාගන්න. දශම තිත මෙන්න මෙහෙම පන්නනවා නම් ඉස්සරහට පන්නනවා නම් වැඩි වෙන්නේ 10 ධන බල. හරි. ඒ වගේම දශම තිත මෙහෙම පන්නනවා නම් වැඩි වෙන්නේ 10 ඍණ බල. පැහැදිලිද? එහෙනම් දශම තිත මේ පැත්තට පනිනවා කියන්නේ ලොකු වෙන්නේ කාවද? 10 ඍණ බලයක්. ඒ කියන්නේ මට මේකම ලියන්න පුළුවන් මෙතන 6 වැඩි කිරීම දශම තිත මේ පැත්තට 6 වැඩි කිරීම 10 ඍණ 1 වැඩි කිරීම 10 ඍණ 3 6 වැඩි කිරීම 10 ඍණ 4යි. 6 වැඩි කිරීම 10 ඍණ 4යි. එහෙනම් මට එනවා මෙතන 6 වැඩි කිරීම 10 ඍණ 4 මීටර් බෙදීම ආරම්භක දිග අපිට මුල් දිග දීලා තිබ්බ පුතේ මීටර් 2යි කියලා. මෙයාගේ ආරම්භක දීලා තිබ්බා 2යි මීටර් කියලා. එහෙනම් මම යනවා ඉස්සරහට නම් මම මේක 2යි මීටර්. 2යි. එහෙනම් මෙන්න මේ මීටර් කියන ඒකකයට දැන් වික්‍රියාව පුතේ ආතන්‍ය වික්‍රියාව හෝ right මේ ප්‍රත්‍යාබලය මම දිග වැඩිවීමක් නිසා ආතන්‍ය ප්‍රත්‍යාබලයක් කියලා ලියනවා. වික්‍රියාව දිග වැඩිවීමක් නිසා ආතන්‍ය වික්‍රියාවක් කියලා ලියනවා. එතකොට මම ගත්තොත් එහෙම දෙවරක් 3 වැඩි කිරීම 10 ඍණ 4යි මේකට මේක කැපෙනවා. මේ තියෙන්නේ ආතන්‍ය වික්‍රියාව. ආතන්‍ය වික්‍රියාව. පැහැදිලිද? එතකොට මට යම් මාපාංකය අහනවා. මම දන්නවා යම් මාපාංකයට සූත්‍රයක් තියෙනවා. ප්‍රත්‍යාබලය සමානයි y වතාවක් y කියන්නේ යම් මාපාංකයේ වතාවක් වික්‍රියාව. ප්‍රත්‍යාබලය සමානයි y වතාවක් වික්‍රියාව. ප්‍රත්‍යාබලය අපි හෙව්වා පුතේ. ප්‍රත්‍යාබලය ආව අපිට මෙන්න 6.0957 6.0957 වැඩි කිරීම 10 කීවෙනි බලයද? 10 6 1 7 7 වෙනි බලය. y වතාවක් වික්‍රියාව ආතන වික්‍රියාව කියන්නේ වික්‍රියාවක්මයි පුතේ. තුන වැඩි කිරීම 10 ඍණ 4. එතකොට මම මෙන්න මෙයාගෙන් මෙයා හරස් ගුණ කරනවා 6.0957 වැඩි කිරීම 10 7 බෙදීම 3 වැඩි කිරීම 10 ඍණ 4 සමානයි y. 6.0957 බෙදීම 3 වැඩි කිරීම 10 ඍණ 4 10 7යි. right. එතකොට මෙන්න මේක මේ 10 ඍණ 4 උඩට ගියාම 10 ධන 4 වෙනවා. නේද? 6.0957 බෙදීම 3 වැඩි කිරීම 10 ඍණ 4 උඩට ගියාම පුතේ එකම පැත්තේ 10 ඍණ බලයක් උඩට යද්දි මොකද වෙන්නේ? එකම පැත්තේ 10 ඍණ බලයක් උඩට 10 ධන බලයක් වෙනවා. 10 4
මෙන්න මේ තිබ්බ 10.7 සමානයි y. එහෙනම් බලමු 6.0957 6.0957 බෙදනවා 3න් 2.0319 2.0319 7යි 3යි 10යි 1යි 10 11 වෙනි බලය y පුතේ යම් මාපාංකයකක ප්‍රත්‍යා බලය එකකමයි nm ඍණ දෙකම තමයි. පැහැදිලි මම හිතන්නේ. රයිට් මම ගණනය කරපු ආකාරය පැහැදිලි. සාමාන්‍ය මේක 10 10 වෙනි බලය 10 13 වෙනි බලය අතර ගයක් එන්න ඕනේ. සාමාන්‍ය මෙන්න මේ යම් මාපාංකයට පුතාලා මෙයාට 10 9 වෙනි බලයත් 10 13 වෙනි බලයත් අතරවත් උත්තරයක් එන්න අඩුම තරමේ. හරි. මේ ගොඩක් වෙලාවට ඉන්නේ 10 11 වෙනි බලයක් සාමාන්‍ය ඉන්නේ 10 10 වෙනි බලයක් එහෙම නැත්නම් 10 11 වෙනි බලයක් එහෙම නැත්නම් 10 12 වෙනි බලයක්. මේ තුන එකක් තමයි සාමාන්‍ය වයිට අපිට ලැබෙන පිළිතුර වෙන්නේ පුතාලා. රයිට්. අපි බලමු තවත් ගැටලුවකට යමු වෙලා. රයිට්. බලන්න විභව ශක්තිය. පුතේ දැන් මේ ගාන හොඳට කියවන්නකෝ බලන්න. එක් කෙලවරකින් එල්ලා ඇති සිරස් කම්බියක් එහි පහළ කෙරවලට 20යි නිව්ටන් භාරයක්. දැන් මේක පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවද? නැහැ. ඈදීමෙන් අදිනු ලැබේ. භාරය නිසා කම්බියේ දික්වන ප්‍රමාණය 1 මිලිමීටර වේ. ඒකට මේකේ මම දානවා F 20 නිව්ටන් E 1 මිලිමීටර. විභව ශක්තිය අපෙන් E අහන්නේ කැපිටල් E. අපි දන්නවා E සමානයි භාගයයි FE එම්නම් E සමානයි භාගයයි KE වර්ග. මෙතන F කියලා කියන්නේ යොදන බලය, E කියන්නේ විතතිය. F කියන්නේ යොදන බලය, E කියන්නේ විතතිය. K කියලා කියන්නේ දුරු නියතිය, E කියන්නේ විතතිය. දැන් මේකේ අපි දුරු නියතිය දන්නේ නැහැ පුතානේ. මෙන්න මේ K යගයක් ගැන අපි දන්නේ නැහැ. එහනම් මට F දන්නවා, E දන්නවා. අපිට විභව ශක්තිය, එහෙම නැත්නම් ප්‍රත්‍යස්ත විභව ශක්තිය සෙවීමට පාවිච්චි කරන්න පුළුවන් සමීකරණය තමයි මෙන්න මේ තියෙන්නේ. එහෙනම් අපි ලියනවා ප්‍රත්‍යස්ත විභව ශක්තිය සමානයි භාගයයි FE භාගයයි F කියලා කියන්නේ යොදන බලය නිව්ටන් 20යි E කියලා කියන්නේ අදිච්ච ප්‍රමාණයේ විතතිය 1 මිලිමීටර. හැබැයි දැන් මෙතන 1 මිලිමීටර කියන්නේ පුතා E 1 මිලිමීටර කියන්නේ මේක මීටර කරන්න මං කීයද බෙදන්නේ 10න්. එහෙනම් 1 බෙදීම 10 තුන්වෙනි බලයක් මේක උට්ට යනවා 1 වැඩි කිරීම 10 ඍණ 3ක්. 1 වැඩි කිරීම 10 ඍණ 3ක්. පැහැදිලිද? රයිට්. එතකොට අපි ගත්තොත් දෙවරක් 10යි 10 වැඩි කිරීම 10 ඍණ 3යි කියන්නේ මේ කියන්නේ 10 පළවෙනි බලය මේ 10 ඍණ 3 ඒ කියන්නේ 10 ඍණ 2ක් ඒ කියන්නේ 0.0යි එකක්. මේක ඔබට එකපාර ගන්න බැරි නම් මෙහෙම කරන්න. හරිද? දැන් 10 ඍණ 2 කියන්නේ කීයද කියලා තමයි හදා ගන්න බැරි නම් කපටි වැඩක් කරන්න. කොහොමද? 1 බෙදන්න 10 ඍණ 2 1 වැඩි කිරීම 10 ඍණ 2ක් නේ පුතා. මේ 10 ඍණ 2කට යට ගන්න. 1 බෙදීම 10 වර්ග. ඒ කියන්නේ 1 බෙදන්න 100. හරි? ඒකත් බෙදා ගන්න තියෙන්නේ නැත්නම් කැල්කියුලේටර් එක ගහන්න
කැල්කුලේටර් පාවිච්චි කරලා දීලා තියෙන කරගන්න ඕන නිසා 1 බෙදන්න පුතේ 100. 0.1 මිලිමීටර්. හරි. මේවා ඉතින් දැක්ක ගමන් පුළුවන් වෙන්න ඕනේ ඔබට. 0.1 මිලිමීටර් නෙමෙයි ජූල්. ශක්තියක්නේ ශක්තිය නම් ජූල්. ඔබට දැන් ඇහුවොත් එහෙම දැන් මේ ගැටලුවේ අහලා නැහැ පුතේ. හරි. මේ ගබඩා විභව ශක්තිය අහන අපෙන් දුරු නියතය. එහෙම නැත්නම් කම්බියක්නේ. කම්බියක අහන්නේ මොනව නියතයද? දුරු නියතයද බල නියතයද? බල නියතය. බල නියතය හොත් මොකද වෙන්නේ? F සමානයි K F සමානයි K එහෙනම් F බෙදීම E සමානයි K බල නියතය F කියන්නේ කීයද? නිව්ටන් කීයද දීලා තිබේ? නිව්ටන් 20ක්ද දීලා තිබේ F කියන්නේ 20යි 20යි E ගියගේ එක වැඩි කිරීම 10 ඍණ 3යි. ඒකක වෙන්නේ මේ බල නියතේ නිව්ටන් මීටර්. මේ කුට්ට ගියාම nm ඍණ 1යි 10 ඍණ 3ට ගියාම 10 ධන 3යි. 20 වැඩි කිරීම 10 ධන 3 සමානයි k. දෙක වැඩි කිරීම 10 4 සමානයි nm ඍණ 1 සමානයි k. right. පැහැදිලි මම හිතන්නේ. right. දරුවනේ එහෙමනම් අපි තවත් මේ ආකාරම ගැටලුවකට යමු. හරි. හරස්කඩ වර්ගඵලය 3 වැඩි කිරීම 10 ඍණ 6යි වර්ග මීටරද දිග 4 මීටරද වන ඒකාකාර වාහනයේ කම්බියක් 1 මිලිමීටරකින් දික් කරනු ලැබේ. කම්බිය අඳුන් ලබන බලය සොයා එහි ගබඩා වූ ශක්තිය ගණනය කරන්න. හරි. දැන් මෙතන හරස්කඩ වර්ගඵලය කෙලින්ම වර්ග මීටර වලින් දීලා තියෙනවා. දැන් මට හරස්කඩ වර්ගඵලය වර්ග මීටර වලින් දීලා තියෙද පුතේ අය හැරවීමේ උමනාවක් තියෙනවද? නැහැ. එහෙනම් මම ලියනවා E සමානයි 3 වැඩි කිරීම 10 ඍණ 6යි. 3 වැඩි 10 ඍණ 6යි වර්ග මීටර. L දිග ආරම්භක දිග 4යි මීටර. කම්බිය මෙච්චරක් ප්‍රමාණයකින් දික් කරනු ලැබේ. ඒ කියන්නේ මෙයාගේ විතතිය 1 මිලිමීටර. 1 මිලිමීටර කියන පුතේ මම මොකක් බවටද පත් කරන්න ඕනේ? 1 මීටර බවට. එන 1 මිලිමීටර බෙදනවා මම 1000. අපිට නෝ 1 මිලිමීටර වැඩි කිරීම 10 තුන්වෙනි බලය උඩට ගියාම 1 වැඩි කිරීම 10 ඍණ 3යි මීටර. right. යම් මාපාංකය දීලා තියෙනවා. යම් මාපාංකය 2 වැඩි කිරීම 10 11යි. nm ඍණ 2. හරි. එතකොට අපෙන් අහනවා F. එහෙනම් මේකට මට දාන්න තියෙන සමීකරණය මොකද්ද පුතේ? F බෙදීම A සමානයි y වතාවක් E බෙදීම නේද? F. F ගාගේ දන්නේ නැහැ පුතා. F ගාගේ දන්නේ නැහැ. A ගාගේ මම දන්න 3 වැඩි කිරීම 10 ඍණ 6යි. y 2 වැඩි කිරීම 10 11යි. y වතාවක් E ගියාගේ 1 වැඩි කිරීම 10 ඍණ 3 A බෙදීම L ගියාගේ 4යි. F ගියාගේ A ගියාගේ 3 වැඩි කිරීම 10 ඍණ 6යි.
y දෙක වැඩි කිරීම 10 11යි e ගියාගේ එක වැඩි කිරීම 10 ඍණ 3යි l ගියාගේ 4යි 10 11යි වැඩි කිරීම එක වැඩි කිරීම 3 වැඩි කිරීම 10 ඍණ 9යි f දෙක වැඩි කිරීම 10 11යි එක වැඩි කිරීම 10 ඍණ 3යි 3 වැඩි කිරීම 10 ඍණ 9 බෙදීම 4යි මේකට මේ කැපෙනවා 2යි එතකොට 3 2ෙන් බෙදුවාම 1.5යි f සමානයි 1.5 මම මෙන්න මේ 1.5 මුලට ගන්නවා 10 11 වෙනි බලයේ වැඩි කිරීම 10 ඍණ 3 වැඩි කිරීම 10 ඍණ 6 f සමානයි 1.5 වැඩි කිරීම 6 3යි 9යි 11යි 9ක් 10 2යි 1.5 වැඩි කිරීම 10 2යි කියන්නේ ඔන්න මෙහෙම පැන්නා දශම ස්ථානයේ මේ පැත්තට එකක් පැන්නා එතකොට මේක 10යි එකක් වෙනවා රයිට් එතකොට තව මම මොකද කරන්නේ මේ බලන්නකො හරි මට මෙහෙම කරන්න පුළුවන් ඕන මේ 1.5 වැඩි කිරීම 10 2යි කියන්නේ 1.5 වැඩි කිරීම 100යි ඒ කියන්නේ 150යි නිව්ටන් සරල වැඩක් මේක අච්චර දිග යන්න ඕනේ 150යි නිව්ටන් සරල හරි ඉතින් අපිට කියනවා මෙන්න මෙයාගේ f f එහි ගබඩා වූ ශක්තිය ගණනය කරන්න අපි ගබඩා වෙච්ච ශක්තියයි මේකේ රයිට් දුරුනියත සරි බලනියතය දෙකම හොයමු අපි ගබඩා වෙච්ච ශක්තිය ගබඩා වී ඇති ශක්තිය ශක්තිය සමානයි භාගයයි මේක මම දුරු නියතිය හෝ බල නියතිය දන්නේ නැහැ පුතේ එහෙනම් මට දන්න වෙන්නේ භාගයයි fe කියලා භාගයයි f බලය 150යි e ගියාගේ විතතිය 1 මිලිමීටර එක වැඩි කිරීම 10 ඍණ 3යි ඍණ 3යි 75 වැඩි කිරීම 10 ඍණ 3යි රයිට් මට ලියන්න පුළුවන් දැන් 75 වැඩි කිරීම 10 ඍණ 3යි කියන්නේ මේ මට මේක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම 75 වැඩි කිරීම 10 ඍණ 3යිනේ දශම තිත මෙහෙමනේ තියෙන්නේ දශම තිත මේ පැත්තට එනවා කියන්නේ මේ දශම තිත මෙහෙම එනවා කියන්නේ 10 ධන බල වැඩි වෙනවා දශම තිත මේ පැත්තට එනවා කියන්නේ 10 ඍණ බල වැඩි වෙනවා හරි දශම තිත මේ පැත්තට ආවා කියන්නේ එහෙනම් 10 ධන බල ප්‍රමාණය තමයි පුතේ වැඩි වෙන්නේ මේ දශම තිත මේ පැත්තට ආවා කියන්නේ මම 10 ධන බල වැඩි වෙනවා. ඒ කියන්නේ 7.5 වැඩි කිරීම 10 1 වැඩි කිරීම 10 ඍණ 3 10 ඍණ 3 කියන්නේ 10 ඍණ 2යි 7.5 වැඩි කිරීම 10 ඍණ 2යි ජූල්. හරි අපිට ඕනනම් බලනියතිය හොයන්න පුළුවන් F සමානයි K F ගියාගේ 150යි K වතාවක් E ගියාගේ 1 බෙදීම 1000යිනේ
right මට 150 වැඩි කිරීම 1000 සමානයි k. පුතේ k ගේ ඒකක මොකද වෙන්නේ? මේක මම ලියන්න පුළුවන් 15.1.2.3.4යි. ඒ කියන්නේ 15 වැඩි කිරීම 10 4යි. එහෙම නැත්නම් 1.5 වැඩි කිරීම 10 5යි. nm ඍණ එක තමයි k ගේ ඒකක. පැහැදිලිද? right දරුවනේ අපි බලමු. හරි. රූපේ දැක්වෙන්නේ සර්ව සම A හා B සිරස් ලෝහ කණු දෙකක් වන අතර. දැන් මේ කණු දෙකක් තියෙනවා. එක් එක් කණුවේ වර්ගඵලය 15 සෙන්ටිමීටරද දිග 2 මීටර බැගින්ද වේ. කණු මත සිරස්ව තබා ඇත්තේ. ඒ කියන්නේ මෙන්න මේ තියලා තියෙන්නේ 200 කිලෝග්‍රෑම් ස්කන්ධයක් සහිත ඒකාකාර ලෝහ බාල්කයකි. එක් කණුවක් මත ප්‍රත්‍යා බලය. කණුවේ මුල් දිග 2 මීටරද කවණිම සාදා ඇති ලෝහයේ යම් මාපාංකය මෙච්චරද නම් කණුවේ දිගෙහි අඩුවීම සොයන්න. එක් එක් කණුවේ දිගෙහි අඩුවීම සොයන්න. right. අපි බලමු. හරි. ඔන්න කණු දෙකක් තියෙනවා. මෙන්න එක කණුවක් සර්ව සමයි. එහෙනම් මම මේ ආකාරයට කණු දෙක තියෙනවා. කණු මත සිරස්ව තබා ඇත්තේ 200 කිලෝග්‍රෑම් ඒකාකාර ලෝහ බාල්කයකි. මේ අතර තියලා තියෙන්නේ ඒකාකාර ලෝහ බාල්කයකි. මේක A කණුව, මේක B කණුව. එක් එක් කණුවේ හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 15යි. මේක පහළවයි වර්ග සෙන්ටිමීටර්. මෙන්න මෙයාගේ හරස්කඩ වර්ගඵලය 15යි වර්ග සෙන්ටිමීටර්. right. සිරස්ව තබා ඇත 200 kg ස්කන්ධයක් සහිත ඒකාකාර බාල්කයකි. එහෙමනම් මෙන්න මෙයාගේ පුතේ බර ක්‍රියාත්මක වෙනවා පල්ලෙහාට. G ගේ අගයක් දීලා නැහැ. G ගේ අගයක් දීලා නැත්තම් මම කීයද ගන්න G ට 10. right එහෙමනම් 200 කිලෝග්‍රෑම් නම් අපි ගන්නවා මේක 2000 නිව්ටන් කියලා. right 2000 නිව්ටන් කියලා ගන්නවා. එතකොට මම යම් මාපාංකය මෙන්න මෙයාගේ කණුවක් ගත්තාම මෙන්න මේ කණුවේ උස 2 මීටර් දෙකයි මීටර්. y සමානයි 2 වැඩි කිරීම 10 11 y සමානයි 2 වැඩි කිරීම 10 11. right. දැන් මෙන්න මෙහෙම තියෙනවා. දැන් මට තේරෙනවා
මේ පැත්තට නිව්ටන් 1000යි මේකට නිව්ටන් 1000යි වැටෙන්නේ කියන එක. ඒකට ඒක එහෙම කියන්න බෑ. පැහැදිලිද? අපිට තේරෙනවා මේ පැත්තට නිව්ටන් 1000යි මේ පැත්තට නිව්ටන් 1000යි දෙක තමයි ලැබෙන්නේ කියලා. ඒවට ඒක එහෙම කියන්න පුළුවන්ද? බෑ. හරි. මෙන්න මෙයා මත කණුවෙන් ලැබෙන අභිලම්භ ප්‍රතික්‍රියාව බාල්කය නිසා කණුව මත ලැබෙන අභිලම්භ ප්‍රතික්‍රියා දෙක මේ දෙන්න හරි මේ දෙන්න සමානද නැද්ද? මේ පින්තූරේ සර්ව සමයි කියන්නේ පුතේ මේ පින්තූරේ සර්ව සමයි කියන්නේ මේ අභිලම්භ ප්‍රතික්‍රියා දෙක මොකද වෙන්න ඕනේ? මේ දෙක සමාන වෙන්න ඕනේ. එහෙනම් මම මේ අභිලම්භ ප්‍රතික්‍රියාව R කියනවා. පැහැදිලිද? මෙන්න මේ කණුව නිසා බාල්කය මත ඇතිවන අභිලම්භ ප්‍රතික්‍රියාව R කියලා ලියනවා. මම මෙහෙම ලියනවා. මෙම පද්ධතිය සමමිතිකය. මෙම පද්ධතිය සමමිතිකය. මෙහි එක් කණුව බාල්කය මත එක් කණුව බාල්කය මත ඇති කරන අභිලම්භ ප්‍රතික්‍රියාව R යයි ගනිමු. ප්‍රතික්‍රියාව කැපිටල් R යයි ගනිමු. ඇති කරන අභිලම්භ ප්‍රතික්‍රියාව කැපිටල් R යයි ගනිමු. එවිට බාල්කයේ සමතුලිතතාව සලකා බාල්කයේ සමතුලිතතාව දැන් මේක 1000 කියලා තේරෙනවා. ඒකට ඒක එහෙම කියන්න බෑ. සලකා මම මේ බාල්කයේ බල දෙකයි ගන්න පුතාලා. R 2000යි. දැන් මෙයා ඉන්නවා පුතේ. මෙයාගේ අභිලම්භ ප්‍රතික්‍රියාවන් මේ අතට R මේ අතට R අපිට ලියන්න පුළුවන් R ධන R කියන්නේ හරි මෙන්න මේක සමතුලිත නිසා මම ලියනවා බාල්කය සමතුලිත නිසා මෙන්න මේ R ගියාගේ රයිට් පුතේ වස්තුවක් සමතුලිත නම්
ධන බල වෙන්නේ මොනවද? දැන් අපි කිව්වා වස්තුවක් සමතුලිත නම් මෙන්න මේ වස්තුව y අක්ෂයේ දිශාවට සමතුලිත නම්. ඒ කියන්නේ මේ වස්තුවේ මෙන්න මේ පැත්තට තියෙන බල මං ගන්නවා පුතේ y ධන කියලා. මේ පැත්තට y ඍණ කියලා ගන්නවා. දැන් මේ බාල්කය මෙහෙමවත් චලනය වෙන්නේ නැති නිසා මේ අතරවත් මේ අතරවත් චලනය වෙන්නේ නැති නිසා මට ලියන්න පුළුවන් y ධන හා y ඍණ. ඒ කියන්නේ ඊතලයේ උඩට තියෙන බලයි ඊතලයේ පල්ලෙහාට තියෙන බලයි සමානයි 0යි. එහෙනම් ඊතලයේ උඩට තියෙන බලය මේක y ධන බලයක්. එතකොට මෙන්න මේ r කියන්නේ මෙන්න මේ r කියන කෙනත් y ධන බලයක්. මේ 2000 කියන්නේ y ඍණ බලයක්. එහෙනම් මට ලියන්න පුළුවන් r ධන r ඍණ 2000 සමානයි 0යි. r ධන r ඍණ 2000 සමානයි 0යි. එhmenan 2r ඍණ 2000 සමානයි 0යි. 2r සමානයි 2000යි. මේකට මේක බෙදනවා r සමානයි 1000යි. r සමානයි නිව්ටන් 1000යි කියලා. මේ දෙපැත්ත බෙදුවට පස්සේ දැන් මට කියන්න පුළුවන් දැන් පුතේ බලන්නකෝ මම හෙව්වා මෙන්න මේ r ගියගේ 1000යි නිව්ටන් කියලා. දැන් කණුව මගින් මෙන්න මේ කණුව මගින් බාල්කය මත යොදන අභිලම්බ ප්‍රතික්‍රියාවට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක්. මොකද පුතේ කණුව මගින් බාල්කයට ඇති කරන බලයට අභිලම්බ ප්‍රතික්‍රියාවට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් බාල්කය විසින් කණුව මත යොදනු ලැබේ. බාල්කය මගින් කණුව මත යොදනු ලැබේ. මොකද පුතේ කණුව මගින් බාල්කය මත යොදන අභිලම්බ ප්‍රතික්‍රියාවට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් බාල්කය මගින් කණුව මත යොදනු ලැබේ. පැහැදිලිද? අපි ලියනවා මෙන්න මෙහෙම. කණුවක් මගින් බාල්කය මත යොදන බලයට මම මේ අකුරට විශේෂයෙන් ඔයාලට පේන ලියන්නම් බලයට. මේකත් ලියන්න තාෂුට්ට ලියන්නම්ක බලයට. කණුව මගින් බාල්කය මත යොදන බලයට එනම් අභිලම්බ ප්‍රතික්‍රියාවට සමාන හා ප්‍රතිවිරුද්ධ අගයකින් ප්‍රතික්‍රියාවට සමාන හා ප්‍රතිවිරුද්ධ අගයකින් මෙන්න මේ වචන දෙක පුතේ බලන්න හොඳට. සමාන හා ප්‍රතිවිරුද්ධ අගයකින් සමාන හා ප්‍රතිවිරුද්ධ අගයකින් සමාන හා ප්‍රතිවිරුද්ධ අගයකින් බාල්කය මගින් කණුව මත බලයක් යෙදී. එම නිසා ඒ කණුව මත 1000යි නිව්ටන් හා ඒ කණුව මත 1000යි නිව්ටන් හා B කණුව මත 1000යි නිව්ටන් බලයක් යෙදී. දැන් හරි.
දැන් මෙන්න මේ කණුව ගලවගෙන යමු. ඒ කියන්නේ පුතේ r ගියා අපි හොයාගත්තා 10යි කියලා. එහෙනම් r ට සමාන ප්‍රතිවිරුද්ධ බලයක්. අපි බලමු. හරි. මං එහෙනම් මෙන්න මෙයාව ගලවනවා මෙන්න මෙහෙම. වැඩි. හරි. අපි ආරම්භ බලමු කොහේද? දැන් අභිලම්භ ප්‍රතික්‍රියාවට සමාන ප්‍රතිවිරුද්ධ අගයක් පුතාලා. දැන් අභිලම්භ ප්‍රතික්‍රියාව මෙහෙම තිබ්බේ මීට සමාන ප්‍රතිවිරුද්ධ අගයක්. ඒ කියන්නේ වෙන වර්ණයක් ගන්න පේනවා මදි වගේ මට හිතෙනවා. මෙන්න මේ වගේ බලයක්. ඒ කියන්නේ 1000 නිව්ටන් බලයක් මේ අතර යෙදෙනවා. එතකොට මෙයා අනිවාර්යයෙන්ම දිග අඩු වෙලා මෙයාගේ දිග අඩු වෙලා සම්පීඩනයට ලක් වෙනවා. සම්පීඩනයට ලක් වෙනවා. උතර මෙයාගේ L දීලා තිබ්බා මුල් දිග මීටර් 2යි මට මතක විදිහට. 2යි. මෙතන ඊ විතතියක් මේ පල්ලෙහාට ඇති වෙනවා. මෙයාගේ මුල් දිග අපි ගත්තොත් කඩයිරුලි මම ලකුණු කරන්න මෙයාගේ ආරම්භක දිග මීටර් 2යි. L සමානයි මීටර් 2යි. L සමානයි මීටර් 2යි. හරි. එතකොට අපිට මෙන්න මෙයාගේ මොනවද අහන්නේ බලමු. ඕන දෙයක් හොයන්න පුළුවන් දැන් නේ. එක් කණුවක් මත ඇති වෙන ප්‍රත්‍යා බලය. දිගෙහි අඩුවීම. එක් කණුවක් මත මෙන්න මෙයා මත ප්‍රත්‍යා බලය. හැබැයි මේ ප්‍රත්‍යා බලය පුතේ දිග අඩුවීම නිසා ඇති වෙන ප්‍රත්‍යා බලයක්. දිග අඩුවීම නිසා ඇති වෙන ප්‍රත්‍යා බලයක්. ඒ නිසා මට මේකට කියන්න පුළුවන් සම්පීඩන ප්‍රත්‍යා බලය කියලා. සම්පීඩන ප්‍රත්‍යා බලය F බෙදීම F කියලා කියන්නේ 1000යි F බෙදීම A කියලා කියන්නේ වර්ග සෙන්ටිමීටර් 15යි. මම මෙතන මේක සුළු කරලා පෙන්නන්නම් පුතේ. 15යි වර්ග සෙන්ටිමීටර්. F බෙදීම මේක නිව්ටන්. වර්ග සෙන්ටිමීටර් කියද මම දෙපාරක් මේක සෙන්ටිමීටර් මීටර කරන්න දෙපාරක් 100ෙන් බෙදනවා. මෙන්න මේ සෙන්ටිමීටර් මීටර කරන්න 100ෙන් බෙදුවා.
වර්ගයක් නැති එක සෙන්ටිමීටර දෙන්නෙක් ඉන්නේ. දෙපාරක් 100ෙන් බෙදුවා. එතකොට සමානයි මේක ලොකු බෙදීම 10/4 මේ කුට්ට ගියාට පස්සේ 15 වැඩි කිරීම 10/4 මේ 10/4 උඩට ගියාම 10/4 වෙනවා. 1000 වැඩි කිරීම 10/4 බෙදීම 15. මේක 10/4 14 15. එහෙනම් මට එනවා 1000 15ෙන් බෙදන්න ඕනේ. 1000 බෙදන්න ඕනේ 15ෙන්. 10 15ෙන් බෙදන්න ඕනේ. 6 මං ගන්නවා 6.7 වගේ. රයිට්. මේක 10/4 වෙනි බලයකුත් තියෙන නිසා මම දශම ස්ථාන 4ක් විතර ගන්නවා. ප්‍රත්‍යාබල. රයිට්. දැන් මට මෙන්න මෙයාගේ දිගෙහි අඩුවීම විතතිය හොයන්න අවශ්‍යයි. අපි දන්නවා එමනම් f බෙදීමේ සමානයි y වතාවක් e බෙදීමේ සමීකරණය යොදන්න ඕනේ. f ගාගය අපිට තියෙනවා මෙන්න මේ ප්‍රත්‍යාබලයගේ අපිට ඕන මෙන්න මේක ගන්න පුළුවන්. මේක සුළු වෙච්ච නිසා මම මීට උඩ කෑල්ල ගන්නම් පුතා. මේක ගන්නතෝ මෙන්න මේකට උඩ කෑල්ල ගන්නම්. මොකද මේක හරියටම බෙදලා නැති නිසා. එහෙනම් ප්‍රත්‍යාබලය 10 වැඩි කිරීම 10/4 බෙදීම 15. එහෙම නැත්නම් ඔයාලට f බෙදීමේ වෙන වෙනම ගත්තට වරදක් නැහැ. සමානයි y වතාවක් යම් මාපාංකය. අපි ගමු යම් මාපාංකය. යම් මාපාංකය ගමු. 2 වැඩි කිරීම 10 11යි. යම් මාපාංකය වැඩි කිරීම e බෙදීම දිගෙහි වැඩිවීම අපි දන්නේ නැහැ. මුල් දිග L ගිය මුල් දිග මීටර 2යි. දැන් මම ඉස්සරලම මේක කපන්න ඕනනම් සරලවම කැපෙන තැනක් තියෙනවා මේ දෙකට මේ දෙක. එතකොට මට ඉතුරු වෙනවා e වතාවක් e වතාවක් 10 11 වෙනි බලය. මෙතන 10 4යි 3යි 7යි 15. දැන් මේක හරස් ගුණ වුණාට හරස් ගුණ වුණා කියලා වෙනසක් වෙන්නේ නැහැ දරුවෝ. e ඉතුරු වෙනවා. එක වැඩි කිරීම 10/7 බෙදීම 15යි. එක වැඩි කිරීම 10/7 බෙදීම 15යි. මේ 10 11 මෙතනට එනවා. එහෙනම් මේ 10 11 උඩට ගියම 10 ඍණ 11. එක වැඩි කිරීම 10/7 15යි. එක වැඩි කිරීම 10/7 වැඩි කිරීම 10 ඍණ 11 15යි. e 10/7න් 10 11 කඩු කරාම 10 ඍණ 4යි.
E. right. එතකොට තාම කුඩා e අකුරක් එන්න යනනේ. එහෙනම් එක බෙදනවා 15න්. මෙන්න මේ එක 15න් බෙදනවා අපිට. එක බෙදමු 15න්. දශම බිඳුවයි 66666 ඍණ 4 E මෙතන පැන්නහම 10 ඍණ බල වැඩි වෙන්නේ. මෙතන මේ දශම ස්ථානේ මෙහෙට ආවම 10 ඍණ 1යි. මෙතනට ආවම 10 ඍණ 2යි. නේ 6.67 වැඩි කිරීම ඍණ 2. හතරයි දෙකයි 6යි. 6.67 වැඩි කිරීම 10 4 2 මීටර්. ඊටම කුඩා ගයක් තමයි ආවේ. හරි. මතක තියාගන්න මෙන්න මේ ගානේ විශේෂම පොයින්ට් එක පුතේ. අපිට මෙන්න මෙහෙම තිබ්බට මේ දෙක සමානයි කියලා පේනකොට එකපාර සමානයි කියලා ගැනීම හැකියාවක් නැහැ කියන එක. right. හරි. 2 මීටර දිග වාණේ කම්බියක විෂ්කම්භය 2 මිලිමීටර අතර එහි කෙළවරක් අචලව සම්බන්ධ කර අනෙක් කෙළවරින් 15 මීටර භාගයක් එල්ලා ඇත. කම්බියේ විතතිය සොයන්න. දැන් මෙතන විශේෂත්වය බලන්න පුතේ. right. කම්බියක විෂ්කම්භය දීලා තියෙන්නේ මිලිමීටර වලින්. මෙන්න මේ කම්බියක විෂ්කම්භය දීලා තියෙන්නේ මිලිමීටර වලින්. එතකොට අපි බලමු කොහොමද මේ ගැටලුව හදන්නේ කියලා. හරි. මෙන්න මෙයා එක කෙළවරකින් අචලව තියෙනවා. මෙහෙම අචලව තියෙනවා. අචල කියන්නේ චලනය වෙන්නේ නැතුව තියෙනවා එල්ලලා. අනෙක් කෙළවරේ 15 කිලෝග්‍රෑම් භාරයක් නේ. 15 කිලෝග්‍රෑම් භාරයක් එල්ලලා කියන්නේ පුතේ මේ කෙළවරේ නිව්ටන් කීයද? G ගියාගේ දීලා නැත්තම් මම මේ 15 කීයෙන්ද වැඩි කරන්න පුතේ? 10. එහෙනම් මේක එකසිය 50 නිව්ටන් වෙනවා. මෙයාගේ දිග දෙකයි මීටර් වාණේ කම්බියක්. මේකේ y අගය දීලා තිනවා y සමානයි 2 වැඩි කිරීම 10 11. එතකොට මෙන්න මේකේ විශේෂ පොයින්ට් එක මෙන්න මෙතන රතු පාට පොයින්ට් විස්කම්භය 2 වර්ග මිලිමීටර. දැන් මෙන්න මෙයාගේ d විස්කම්භය 2 මිලිමීටර නම් අරය 1 මිලිමීටර r සමානයි 5r වර්ග 3.14යි. r කියන්නේ 1 මිලිමීටරයක් r වර්ග
එහෙනම් ඒ ගියගේ 3.14 වැඩි කිරීම 10 ඍණ 6ක් වෙනවා. විස්කම්භය 2 මිලිමීටර අර 1 මිලිමීටර. එහෙනම් 5r වර්ගය දාලා අපි මේක හදාගත්තා. එහෙනම් අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ A සමානයි 3.14 වැඩි කිරීම 10 ඍණ 6යි. රයිට් මට දැන් පුළුවන් F බෙදීම A සමානයි y වතාවක් E බෙදීම L ට දාලා F ගියාගේ 150යි A ගියාගේ 3.14 වැඩි කිරීම 10 ඍණ 6 සමානයි යම් මාපාංකය 2 වැඩි කිරීම 10 11යි E දන්නේ නැහැ L ගියාගේ 2යි. එහෙනම් මම මෙන්න මේක සුළු කරද්දී පුතේ මොකද කරන්නේ? මෙන්න මේ යගේට මේ යගේ මට කපන්න පුළුවන් නේද? රයිට් මම මෙන්න මේ දෙකට දරුවෝ මේක කපනවා. එහෙනම් මේකෙන් මේක හරස් ගුණ වෙනවා. 150 බෙදීම 3.14 වැඩි කිරීම 10 ඍණ 6 වැඩි කිරීම 10 11 සමානයි E. දැන් මේ 10 ඍණ 6 උට ගියොත් 10 ධන 6 10 11 උට ගියොත් 10 150 බෙදීම 3.14 වැඩි කිරීම 11න් 6ක් 10 5යි අර උඩටම ගමු අපි මේ දෙකමනේ 10 ඍණ 11 10 6 150 බෙදීම 3.14 150 3.14 බෙදනවා 47.77 10 6න් 11ක් ගියාට පස්සේ සමානයි E මෙච්චරයි. මම මේ පැත්තට ගත්තොත් පුතේ මේ දශම ස්ථානය 10 ධන බලයක්. මේ පැත්තට ගත්තොත් 10 ධන මේ පැත්තට ගත්තොත් 10 ඍණ 4.77 වැඩි කිරීම 10 පළවෙනි බලය වැඩි කිරීම 10 ඍණ 5 මීටර් සමානයි E. එහෙනම් මට එනවා 4.777 වැඩි කිරීම 10 5න් එකක් ගියාම 10 ඍණ 4යි මීටර් සමානයි E කියලා. පැහැදිලි මං හිතන්නේ. රයිට්. අපි ඊළඟ ගැටලුවට යමු. දැන් දිග 1.6 මීටර වූ අපිට දීලා තියෙනවා 1.6 මීටර විස්කම්භය 0.6යි. හරි. D සමානයි 0.6යි මීටරද වූ යම් මාපාංකය 3 වැඩි කිරීම 10 11යි y සමානයි 3 වැඩි කිරීම 10 11යි. හරි. මම මෙතන ගන්න y සමානයි 3 වැඩි කිරීම 10 11යි
1.6 මීටර. 3 වැඩි කිරීම 10 11යි 1.6යි. මෙන්න මේ කෙලවරට යොදලා තියෙනවලු 90 නිව්ටන් භාරයක්. මෙන්න මෙතනින් පල්ලෙහාට යොදලා තියෙනවලු නිව්ටන් 90ක භාරයක්. दशम है विष्कम्भ्य 0.6 मीटर. මෙතන විෂ්කම්භය 0.6 මීටර. එහෙම නැත්නම් විෂ්කම්භයේ d සමානයි 0.6 මීටර නම් r සමානයි 0.3 මීටර. එහෙනම් a සමානයි 5r වර්ග. 5 කියන්නේ 3.14යි ගන්න වෙන්නේ. මොකද මේකේ 7 ගුණාකාරය පේන තෙක් මානක නැහැ. 7 ගුණාකාරය පේන තෙක් මානක නැත්තම් පුතේ 5ට මට ගන්න එක 3.74 තමයි ලේසි. හැබැයි අරය මේක ටිකක් විශාල කෙනෙක් 0.3 වැඩි කිරීම 0.3. right. ගබඩා වියති ශක්තිය විතතිය බලමු. F බෙදීම A සමානයි y වතාවක් E බෙදීම A. මේ F ගේ අගය නිව්ටන් 90යි. F ගේ නිව්ටන් 90යි. A ගේ අගය 3.14 වැඩි කිරීම y 3 වැඩි කිරීම 10 11යි. E ගාගේ අපි දන්නේ නැහැ. L ගාගේ 1.6යි. හයි. දැන් පුතේ අපිට කපන්න පුළුවන් කොහොමද? මම ඔබට කියලා දුන්නා. කපන්න පුළුවන් උඩට උඩ යටට යට. එකම පැත්තේ නම් උඩයි යටයි එකම පැත්තේ නම් උඩයි යටයි. එහෙනම් මම මෙන්න මේ 3 කපනවා 3 කපනවා මෙන්න මේ 90ට. එහෙනම් බඩුසේ මට එනවා කීයයි කියලාද? 30යි. එතකොට 30.3ෙන් බෙදුවොත් 30.3. ඔබට මනෝමය පුළුවන් වෙන්න ඕනේ. 30.3ෙන් බෙදනවා කියන්නේ පුතේ 303ෙන් බෙදනවා වගේ නේද? මේ දෙක මම 10ෙන් වැඩි කරා. 30ත් 10ෙන් වැඩි කරා 3ත් 10ෙන් වැඩි කරා. ඒ කියන්නේ උත්තරේ 100ක් වෙන්න ඕනේ. එහෙනම් මම මෙන්න මේ 30.3ෙන් බෙදෙති. මෙහෙ වෙති උඩට වැටෙනා පුතා කීයද? 100. 100 බෙදීම 3.14 වැඩි කිරීම 0.3 සමානයි E වැඩි කිරීම 10 11 වෙනි බලය 1.6. මේකේ හොඳ සුළු කිරීමක් තියෙනවා. මොකද අපි මේ වගේ ට්‍රැප් වලට අහු වෙනවා. මේ වගේ උගුල් වලට අපි අහු වෙනවා. එහෙමනම් මම මෙන්න මේක වැඩිපුර විස්තර කරන්න අවශ්‍ය නැහැ. මේකෙන් හරස් ගුණ කරනවා. මේකෙන් මේක හරස් ගුණ කරනවා. පුතේ හරස් ගුණ කරද්දී කිසිම දෙයක් මාරු වෙන්නේ නැහැ නේද? හරස් ගුණ කරද්දී කිසිම දෙයක් මාරු වෙන්නේ නැහැ. එන 1.6 100 වැඩි වෙනවා. 3.14 වැඩි වෙනවා 0.3. මෙතනට එනවා 10 11ක්. මේ 10 11 උඩට යනවා. 10 11ක් එනවා.
සමානයි. එකයිසම 6 100 10 11 උට ගියම 10 ඍණ 11යි. සමානයි. ඊ සමානයි 10 ඍණ 11 10 දෙකක් ගියාම 10 ඍණ 9යි. අපි 3.14 ගුණ කරමු 0.3. 3.14 මෙන්න මේ 0.3 ගුණ කරමු. දශම 9.72. මේ දෙක බෙදෙනවා 1.6 බෙදීම දශම 1.646. සමානයි. දැන් මං හෙව්වා මෙන්න මෙයාගේ ඊ ගියා. එතකොට මෙන්න මෙයාගේ ගබඩා වින අපෙන් අහනවා කම්බියේ ගබඩා වී ඇති විභව ශක්තිය සහ කම්බියේ ගබඩා වී ඇති විභව ශක්තිය. අපි ආවොත් එහෙම විභව ශක්තිය සමානයි භාගයයි FE භාගයයි මේක F ගියාගේ කීයද පුතේ? මේ ගැටලුවේ නිව්ටන් කීයද F ගියාගේ? නිව්ටන් 90ක්. F ගියාගේ අපිට දීලා තියෙනවා නිව්ටන් 90ක්. E ගියාගේ 1.4 sorry 1.646 වැඩි කිරීම 10/9 සමානයි E. දෙවරක් 16ට 0.8 එහෙනම් මට මේක ලස්සනට දෙකකින් කැපෙනවා පුතා. ඒතර මේකට කැල්කියුලේටර් වත් දෙන්න එපා. කැල් එක ගාද්දිත් අපිට තව තප්පර ගාණක් යනවා. හරි. දශම 8.23 වැඩි කිරීම 90 74.07 වැඩි කිරීම මීටර් සමානයි. එහෙනම් මේක මට සම්මතාකාරයෙන් ලියන්න පුළුවන් පුතේ. දශම ස්ථානයේ මේ පැත්තට යනවා කියන්නේ 10 ධන බල ප්‍රමාණය වැඩි වෙනවා. දශම ස්ථානයේ මේ පැත්තට යනවා කියන්නේ 10 ධන බල වැඩි වෙනවා. එහෙනම් මම ලියනවා 7.7.4 7.4.7 වැඩි කිරීම 10 පළවෙනි බලය 10/9 සමානයි E. එහෙනම් 7.4.7 10/9ක් ගියම 10/8 සමානයි. එතනට සමාන කිරීම එන්නේ නැහනේ. මෙතන E අකුරක් එන්නේ නැහැ නේ. මෙතන E අකුරක් එන්නේ නැහැ. මෙතන E අකුරක් අවශ්‍ය වෙන්නේ නැහැ. මට එන්නේ විභව ශක්තිය. අපි E ආදේශ කරන්නේ. E ආදේශ කරා. රයිට්. අපිට නම් මේක ජූල් වලින්. ජූල් වලින්.
විභව ශක්තිය. ඇත්තට මෙතන ගබඩා වෙන ශක්තිය ඊටාම අල්ප ශක්තියක් කියලා අපිට පැහැදිලි වෙනවා. දරුවනේ එහෙමනම් අපි මීට වැඩිය පොඩක් සංකීර්ණ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීමට මීළඟ වීඩියෝ වෙත යොමු වෙමු.